සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බ භය විනස්සතු සබ්බ වින විනස්සතු සබ්බන්තරාය විනස්සතු සබ්බාකාර විනහිර බන්ධන විනස්සතු බුද්ධ රතනානුභාවේන සොත්ති මේ හෝතු සබ්බදා සොත්ති තේ හෝතු සබ්බදා සාදු සාදු සාදු. ඒ වගේම මෙබඳු කාලයක ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දා දේශනා කොට වදාළා වූ ශ්‍රී සත් ධර්ම රත්නය අර්ථ විපරීතයට ලක් වෙලා යටපත් වී ගිය කාලයක ඒ මහා ශාසනික යුග මෙහෙවරක් සිද්ධ කරමින් ඒ යටපත්ව ගියා වූ නිර්මල දහම් මාර්ගය නැවත මතු කරලා අර්ථ ධර්ම නිරුක්ති පටිවාහන කියන මහා ඥානය සිව්පිලිසිඹියා ඥානයන්ගෙන් මහා විග්‍රහයන් සිද්ධ කරලා ඒ ලෝක සත්වයාට නැවතත් මේ බුද්ධ ශාසනය තුල මගඵල නිවන් සාක්ෂාත් කරගන්නට මහා මග මතු කර දෙමින් අප්‍රමාණ මහා ශාසන යුග මෙහෙවරක් මෙකල කළ සිදු කළා වූ අතිපූජනීය වහරක අබේ රතනාලංකාර මහතෙරුන් වහන්සේගේ මහා ශාසන ගුණයට උන්වහන්සේගේ මහා දයානුකම්පා ගුණයට අපි සෑම සිළු දෙනාම নমස්කාර කරමු. নমස්කාරය වේවා අපගේ নমස්කාරය වේවා කියා සිහි කරගමු. සාදු සාදු සාදු. හොඳයි අද මේ පින්වත් හැම දෙනාම දිඹුල් කුඹුර සතිපට්ඨානගර භාවනා මධ්‍යස්ථානයේ මේ සිදු කෙරෙන භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා
මේ ශාසන මාර්ගය පූර්ණේ කරගන්න, සීල සමාධි ප්‍රඥා ගුණයන් පූර්ණේ කරගන්න, ඒ සඳහා කාලය වෙන් කරලා කටයුතු කරමින් සිටින අවස්ථාව. මේ සතිපට්ඨාන කර පුණ්‍ය භූමිය, මේ පිම්බිම, මේ කෙරෙන භාවනා වැඩසටහනේ ධර්මානුශාසනාවක් සිද්ධ කරනවා කියන එක අපි ඊ타ත්ම සතුටින් කරන දෙයක්. ඒ වගේම හදවත පිනා යන පිනකින් කරන දෙයක්. සතුටක් කියනවට වඩා හදවත පිනා යන පිනකින් කරන දෙයක් කියලා කිව්වාම වටිනවා ඒක. මොකද මේ පුණ්‍ය භූමිය, මේක පිළිබඳ අදහස ඇති වෙලා මං හිතන්නේ මේ මහා පුණ්‍ය කටයුත්ත අපේ වත්මන් අරිචින්තාසම් බෞද්ධ විහාරස්ථානයේ ගරු විහාරාධිපතීන් වහන්සේ විදිහට වැඩ කටයුතු කරන, ඒ වගේම ඒ අපිට නිතරම අවවාද අනුශාසනා කරන අපේ ගරු කටයුතු නම කියන්නට අවසර දිඹුල් කුඹුරේ උදිත රතනාලංකාර ලොකු හාමුදුරුවන් වහන්සේගේ සංකල්පයක් මත ඉදිවෙච්ච පුණ්‍ය භූමියක්. අපිට මතකයි අපි වහරක අරිචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ වැඩ වාසය කරන කාලේ 2013 14 15 වගේ කාලවල, ඒ කාලේ අපි කතා බහ කරනකොට, සාකච්ඡා කරනකොට අපේ නායක හාමුදුරුවන් වහන්සේ, දිඹුල් කුඹුරේ ලොකු හාමුදුරුවන් වහන්සේ එක්තරා දවසක අදහසක් අපිත් එක්ක කතා කරා. අපේ ඉඩමක් තියෙනවා මෙන්න එහෙම කොටසක්, ඒ කොටස මේ ශාසනය වෙනුවෙන් වෙන් කරලා පොඩි භාවනා මධ්‍යස්ථානයක් හදන්න ඕන. එහෙම කරාම මේ අපේ ඉන්න 4 වර්ගෙටම මහා යහපතක් වෙනවා. account එකක් දාලා දුන්නා වගේනේ. ඒ වගේ අදහසක් තමයි උන්වහන්සේ කිව්වේ. ඒ වගේ යහපතක් වෙනවා. ඒ පැත්තට, ඒ ප්‍රදේශයටත් මේ දහම් මාර්ගය ව්‍යාප්ත වෙන්නත් හේතු වෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ එකක් කරන්න මට අදහසක් තියෙනවා, කරන්න ඕනේ කියන මුල් සංකල්පමය අදහස, මුල් බීජය හටගත්තේ ඒ කාලේ. මම හිතන්නේ 2013 14 15 වගේ කාලවල, ඒ අතර කාලෙක. අපි එතකොට වහරක අරිචින්තාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ ඉඳපු කාලේ. එතකොට ඒ කාලේ පටන් උන්වහන්සේගේ අදහස පහු කාලෙක උන්වහන්සේ ඒක ක්‍රියාවට නැංගුවා. මේ ඉඩම සාංගික කරලා පූජා කරලා කුටි 2ක් විතර හදලා පටන් අරගෙන, ඊට පස්සේ හාමුදුරන් වහන්සේලා වැඩ ඉඳලා, ඊට පස්සේ කුටි ටික හැදිලා මේ දැවැන්ත ව්‍යාපෘතියක්, මේ ධර්මශාලාවක් එක්ක ටික හැදිලා, දැන් අද මේ ගිය පොසොන් පුර 15ක් පොහොය දවස වෙනකොට ඒ උත්කෘෂ්ඨ අවස්ථාවට පැමිණලා ඒ විහාර මන්දිරයේ ධර්මශාලාව සහිත මේ අංග සම්පූර්ණ මේ භාවනා මධ්‍යස්ථානය සංඝසතු කරලා පූජා කරන්නට යෙදුණා. ඒ කටයුතු සිද්ධ කළා. උන්වහන්සේගේ බලාපොරොත්තුවක් තිබ්බා මෙතෙන්ට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ කට්ටිය පිරිස දහම් අහයි, මේ ධර්මය ශ්‍රවණය කරයි, මේ දහම් මාර්ගයෙන් නැඹුරු වෙයි කියන බලාපොරොත්තුවක් තිබ්බා. හැබැයි මේ කුටි හදලා තිබ්බ පටන් ගත්ත මුල් කාලේ ධර්මශාලාවක් තිබ්බේ නැහැ. මේ පින්වත් අය පිරිසට සම්බන්ධ වෙලා බණක් අහන්න අවස්ථාවක් එහෙම එකක් තිබුණේ. ආවම හාමුදුරුවෝ ටික පොඩ්ඩක් සාකච්ඡා කරන්න පොඩි ඉඩකඩක් තිබ්බා විතරයි. නමුත් දැන් ඒකට අවස්ථාව ලැබිලා තියෙනවා. නිසා මං හිතනවා උන්වහන්සේ එදා බලාපොරොත්තු වෙච්ච ඒ බලාපොරොත්තුවේ මේක මහා කරුණා මෙත් හිතකින් නැගිච්ච ඒ මෙත් හිතේ කූට ප්‍රාප්තිය මෞලි මංගල්‍ය මේ පොසොන් පුර 15ක් පොහොය දවසේ තමයි සිද්ධ වුණේ. අපි හදවතින්ම සතුටු වෙනවා. සතුට අපිට හදවතින්ම ඇති වෙනවා. ඒක ඒ තරම් වටින දෙයක්. මොකද මේකේ මේ අදහස්, මේ වැඩසටහනේ මුල් අදහස් මුල් වල ඉඳලම අපි උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනවා අපි හිටපු නිසා. ඒ මුල ඉඳලම අපි මේක දන්න නිසා. ඒ බොහොම කරුණා මෙත් හිතක් තමයි උන්වහන්සේගේ තිබ්බේ.
ඒක අපි හොඳටම දන්නවා. සමහරක් වෙලාවල් වල උන්වහන්සේගේ බොහොම කැපකිරීම අරිචින්තාශ්‍රම විහාරස්ථානයේ වැඩ කටයුතු ඒ කෙරෙන අතරේ ඒවා අධීක්ෂණය කරන අතරේ ඒ ඇවිල්ලා මේ කටයුතු සම්බන්ධීකරණය කරලා ඒ උන්වහන්සේ සමහරක් වෙලාවට ඒ කාර්යබහුලත්වයෙන් යුක්තව කටයුතු කරන හැටි දැක්කහම ඇත්තටම මට නම් මේක කරන්න බෑ කියන වගේ අදහසක් තමයි. මෙච්චර නම් පීඩනයක් මට නම් දරන්න බෑ කියන අදහසක් මට ඇති වෙලා තියෙනවා. මම උන්වහන්සේත් ඒක කියලා තියෙනවා. එච්චර කැපකිරීමක් කළා. ඒ කැපකිරීම ඒ වෙහෙස මම හිතන්නේ අහක යන දෙයක් නෙමෙයි. පන්සලක් හදනවා එහෙම නැත්නම් යම්කිසි කෙනෙකුට මේ ධම්ම මාර්ගය අනුගමනය කරන්න තැනක් හදලා දෙනවා කියන එක අපි හිතන තරම් මේ පොඩි සෙල්ලම් දෙයක් නෙවෙයි ඒක. මොකද යම්කිසි කෙනෙක්ගේ අනන්ත සංසාරයක විඳගෙන ආපු දුකත් ඉවර කරලා මතු අනන්ත කාලයක් සීමාවක් නැතුව විඳින්න තිබ්බ දුකත් කෙලවර කරන්න අවස්ථාව මතු කරලා දෙන්න. ස්ථානයක් හදලා දෙන්න. බුද්ධ ශාසනයක් වෙනුවෙන් බුද්ධ භූමියක් ඉදි කරනවා කියන්නේ අන්න ඒ වගේ වටිනා එකමක්. ඒකේ ලාභ සත්කාර බලාපොරොත්තුවක් නෙමෙයි. ඒක බොහොම කරුණා මෙත්තිතක් තියෙන. ඒකේ වටිනාකම අසීමිතයි. සීමාවක් කරන්න බෑ. මෙතෙන්ට ඇවිල්ලා කවදා හරි දවසක මේ ස්ථානෙට ඇවිල්ලා එක්කෙනෙක් සෝවාන් වුණොත් එහෙම නැත්නම් එක්කෙනෙක් මේ යථාභෝධය ලැබලා මේ බුද්ධ ශාසනයේ යථාර්ථය තේරුම් ගත්තොත් මේක මේ උන්වහන්සේගේ ඒ වටිනාකම උන්වහන්සේගේ ඒ කැපකිරීම වල වටිනාම අවස්ථාව උත්කෘෂ්ඨ අවස්ථාව අන්නේදා වෙන්න පුළුවන්. අන්නේදා තමයි ඒක. මොකද උන්වහන්සේගේ බලාපොරොත්තු එතන තිබ්බේ. අපි ඒක පැහැදිලිවම දන්න නිසා. ඒ හදවත පිනායන සතුටකින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා කියලා අපි කිව්වේ ඒකයි. සන්තෝෂ වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ දෙයක්. සන්තෝෂයක් සතුටක් කියලා කියන්නේ මේ ලෝකේ අවිද්‍යාව සහගතව ඇතිවන තොස්භාවයක් තමයි අවිද්‍යා තෘෂ්ණා සහගතව ඇතිවන තොස්භාවයක් තමයි සන්තෝෂය කියලා කියන්නේ. සන්තෝෂ වෙනවා. දහම් මාර්ගය අනුගමනය කරන දහම් මාර්ගයේ ඇසුරේ සන්තෝෂ නැහැ. සතුටු නැහැ. තියෙන ප්‍රසාද සහ ප්‍රීති. පිරීලා ඉතිරිලා යන ගති. ඉතින් අන්න එහෙම ස්වභාවයක් තමයි තියෙන. ඒක නිසා තමයි හද පිනවන පිනකින් අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා කියලා සිහිපත් කරේ. උන්වහන්සේ මේ ස්ථානේ නම් කරලා තියෙන්නේ සතිපට්ඨාන ගරය කියලා. සිහිය පිහිටවන්න කටයුතු කරන ගරය. කියන අදහසයි. ඒ කියන්නේ මේ නිවන් මාර්ගයට සිහිය පිහිටවන්න. සිහිය පිහිටවන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඉතින් මොකද එක එක්කෙනාගේ සිහිය එක එක ආකාරයි. සිහි කල්පනාව කියන එක. දඩයන් කරන මිනිස්සෙක් ඒ දඩේමටත් සිහිය පිහිටවනවා. එයා දැනගන්න ඕනි සත්තු හැසිරෙන බාවත් ඒවට ඒ සතාගේ ඒකේ හැසිරෙන සත්තු කොහොමද? එහෙමනම් එතන දඩයමක් කරනවා නම් කරන්න ඕන මොනවද? එයාට ගොඩාක් දේවල් හිතන්න සිහි කරන්න දේවල් තියෙනවා ඒක. කරලා බොහොම සැලසුමක් කරලා තමයි සතාව එලා ගන්න ඕන. ඒකට සිහිය පිහිටවලා තමයි කරන්න ඕන. හැබැයි මේ බුද්ධ ශාසනයේ සති කියලා කිව්වේ මොකක්ද? ඔය කියන සිහිය නෙමෙයි සිහිය පිහිටවනවා කිව්වා. ඔය ලෝක සම්මතය කතා කරන සිහියයි බුද්ධ ශාසනයේ සතියයි කියන්නේ කාරණා දෙකක්. නමුත් මේ සති කියන pāli වචනෙට සිහිය කියලා තමයි සිංහලයට අරගෙන තියෙන්නේ. එතකොට සති කියලා කිව්වේ මොකද්ද? බුදුහාමේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මෙන්න මේ හතර තමයි සති කියලා කිව්වේ. එතකොට අන්නේ සතියේ පිහිටවනවා. මොකද්ද? හිත. අපි ඒකේ පිහිටන්නේ. එතකොට අපි කායානුපස්සනා වඩන්න, වේදනානුපස්සනා වඩන්න, චිත්තානුපස්සනා වඩන්න, ධම්මානුපස්සනා වඩන්න වැදගත් වෙනවා. වඩන්න ස්ථානයක්, විවේක ස්ථානයක් හදලා තියෙනවා.
එතකොට අපි මේ සතර සතිපට්ඨානය කියලා කිව්වේ ඕකට. ඒකට සතර සතිපට්ඨානේ වඩන්නේ මොකටද? ඒක තමයි සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ කෙලවර කරන නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් නිවන අවබෝධ කරගන්න. කරන්න ඕන එක තමයි සතර සතිපට්ඨානේ වඩන එක. එහෙනම් ඉස්සෙල්ලා දැනගන්න ඕනි නිවන කියන එක මොකක්ද? නිවන කියන එකේ බලාපොරොත්තුව ඉස්සෙල්ලා ආවට පස්සේ තමයි යථාර්ථයේ තේරුම් අරගෙන දැනගත්තට පස්සේ තමයි ඒකේ පිහිටවන්න පුළුවන් සිහිය. ඒකට වැඩ කටයුතු කරන්න පුළුවන්. නැත්නම් නිවන කියන එක ඒ කෙනාගේ දෘෂ්ටි මතවාද වලින් එක එක විදියට හදා ගන්න පුළුවන්. හදාගත්තු එකයි. යථාර්ථවත් නිවනයි කියන එක දෙකක්. මේ විමුක්තියක් එහෙම නැත්නම් නිවනක් හොයපු කට්ටිය බුදුහාමුදුරන් කාලේ ඕන තරම් හිටියා. නිවන කියන වචනේත් තිබ්බා. නිවුණා කියන වචනේ තිබ්බා. ඒක බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් තිබ්බ වචනයක්. උයන් කෙලියට ගිහිල්ලා සතර පෙර නිමිති දැකලා උයන් කෙලියට ගිහිල්ලා ආපහු මාලිගාවට යන සිදුවත් කුමාරයා දැකලා කිසා ගෝතමිය කියනවා නිබ්බුතානූන සාමාතා නිබ්බුත කවියක් කියවෝ. මේ වගේ නිවිච්ච කෙනෙක් ලැබිච්ච අම්මා තාත්තත් කොච්චර නිවිලාද? ඉතින් මේ කොච්චර එයාගේ භාර්යාව පවා නිවිලා සැනසීමක් ලැබලා. මෙච්චර කෙනෙක් ලැබපුගේ. ඉතින් එතකොට ඒ දැකීමෙන් එහෙම නැත්නම් ඒ ස්වභාවයන් නිවුනසෝ කියන ස්වභාවයක් මේ ලෝකයාගේ යම්කිසි අදහසක් තිබ්බා විමුක්තියටපත් වුණා වගේ. සැනසීමක් ලැබුවා කියන අදහස තිබ්බා. ඒ අදහසෙන් අදත් සමහරක් අපේ ව්‍යවහාරේ කතා කරනවා. නිවන් ගියා වගේ කියලා එහෙම කියන්නේ. එයාගේ නම් හරිය නිවුන පාටක් පේන්නේ කියලා එහෙම කියනවා. ඉතින් එතකොට ඒ දකින්න නිවනයි. සමහරක් වෙලාවට කියන්නේ මගේ නිවන මගේ පැල්පත. ඉතින් මට තියෙන සහනේ මගේ ගෙදර කිව්ව අදහසත් ඉතින් නිවන කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්න නිවන පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොඇසූ විරු දහමක් දේශනා කරනවා කියලා උන්වහන්සේ පෙන්වලා දුන්න නිවන. ඉස්සෙල්ලා දැනගන්න ඕ. දැක ගන්න ඕ. ඉස්සෙල්ලා දැකගත්තාම ඒ දැකගත්තු මාර්ගය අනුව වඩන්න ඕ. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන්නේ. මගේ ශ්‍රාවකයා දුටු නිවන් ඇත්තේ. මගේ ශ්‍රාවකයා නිවන් දැකපු එක්කෙනෙක්. එහෙනම් මේ නිවන් දැකපු කෙනාට තමයි සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. එහෙනම් නිවන් දකින්න නම් මොකද්ද කරන්න ඕන? එහෙනම් මේ ලෝකේ යථා ස්වභාවය දකින්න ඕන. ලෝකේ යථා භූතය දකින්න ඕන. ඒව මේතං යථා භූතං සම්මපඤ්ඤාය දට්ඨබ්බා. මෙන්න මේ ආකාරයෙන් ලෝකේ යථා භූතය මේ භූත කියලා කියන්නේ බොරුවට. අදත් අපේ වයස ගොඩාක් ඔය පරණ වයසක අය කතා කරනකොට කියනවා භූත කියන්න එපා. මොනවද ඔය කියන භූත? බොරුවට කිව්වේ භූත කියලා. එතකොට ඔන්න ඔය භූත කියලා භූතේ යථාර්ථය දකින්න ඕන. මේ බොරුවෙන් ගොඩනැගිච්ච ඒව මේතන් යථා භූතං. භූතේ යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න ඕන. යථාර්ථය දකින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපට මේ මස්ලේ ඇහැට මේ පංච ඉන්ද්‍රියට ගෝචර වෙන මට්ටමින් ඇත්තක් දකින්න පුළුවන් යම් කිසි මට්ටමක්. ඒ දකින්න ඇත්ත එකක්. දැන් හොයනවා. දැන් මේ සමාජයේ සම්මතයේ ඔය විවිධාකාර අය එහෙම හොයනවා. විමර්ශනය කරනවා. කොහොමද මේක හැදුනේ? මේක උනේ කොහොමද? වෙන්නේ කොහොමද? විමර්ශනය කර කර පරීක්ෂණ කර කර හොයනවා. ඒ ඔක්කොම දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන
ටිකෙන් ගන්න ඒවා. එහෙම හොයාගෙන ඇත්තක් හොයන ක්‍රම කට්ටියකුත් ඉන්නවා. මේ ලෝකේ මැව්වා කිව්වට පිළිගන්නේ නැහැ. මේ ලෝකේ හැදිච්ච රටාවක් තියෙනවා. කොහොමද හැදුනේ? මෙන්න මේ වගේ හැදුනේ. සෛල පටක පරමාණු වගේ හැදිලා හැදුනේ. මෙන්න මේ විදියට උනේ. ඉතින් මේ ගහක ගෙඩියක් හැදෙනවා. කොහොමද හැදුනේ? ඉතින් මෙන්න මෙහෙම ගිහිල්ලා මේ විදියට හැදිලා මෙන්න මෙහෙම ප්‍රභා සංශ්ලේෂණය කියලා එකක් වෙනවා. ඔහොම එකක් කියලා ඔන්න ඔහොම හදලා මේකෙන් තමයි හැදුනේ කියලා කියනවා. කියලා ඒගොල්ලෝ එහෙම හොයනවා. ඒක යථාභූතං සම්මපඤ්ඤාය දට්ඨබ්බන් නෙමෙයි. එහෙම දැනගන්නවා කියන එක. දැක ගන්නවා කියන එක. ඒකයි එක්තරා විදිහක ක්‍රමයක් දැනගත්තු ක්‍රමයක්. සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ මොකක්ද? මොකද්ද මේ සම්‍යක් ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියන්නේ ප්‍රකාරය දකින්නවා කියන එක. ප්‍රකාරය දකින්න ඕනේ කොහොමද? අවිද්‍යාව තෘෂ්ණාවෙන් එකතු වෙන්නේ නෙමෙයි. ඒකෙන් මිදිච්ච මානසිකත්වයකින්. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එකතු වෙන මානසිකත්වයකින් නෙමෙයි. සංවලින් නෙමෙයි. එහෙම එකතුවකින් මිදෙන්න ඕනේ. සම්මා වෙන්න ඕනේ. සම්මා පඤ්ඤාව කියලා කියන්නේ. අන්න එහෙම දැක්ක ප්‍රකාරයක් තියෙන්න ඕනේ. අන්නේ ප්‍රකාරය කොහොමද දකින්න ඕනේ? යදා නිච්ඡං තන් දුක්ඛං තන් දුක්ඛං තදනත්. ඕක තමයි මේ ලෝකේ ප්‍රකාරය දකින්න බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ. යමක් අනිච්චද අනිච්ච දේ දුකයි. දුකද අනාත්තයි. මෙන්න මේ කාරණාවෙන් තමයි ලෝකේ ප්‍රකාරය දකින්න කියලා දුන්නේ. ඒකෙන් තමයි ලෝකේ ප්‍රකාරය දකින්න පුළුවන්. යථා ස්වභාවය දකින්න පුළුවන්. ඔය ටික දකින්නේ නැති තාක්කල් අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියන මේ ත්‍රිලක්ෂණය තිලකුණ දැක්කේ නැති තාක්කල් මේ ලෝකේ යථා භූතය නෙමෙයි දකින්නේ. භූතය තමයි දකින්නේ. මේ බොරුව තමයි දකින්නේ. හරි ශෝක් වටිනවා කියලා හිතෙනවා. මේ ලෝකේ දකින්න ඇසුරු කරන්න මේ ලෝකේ වටිනාකම වැඩි වෙනවද අඩු වෙනවද? මේ ලෝකේ ඇසුරු කරන්න වටිනාකම වැඩි වෙනවා. ලෝකේ යථාර්ථය දකින්න වටිනාකම අඩු වෙනවා. එහෙනම් මේ ලෝකේ අතහරින්න යන කෙනෙක්, ලෝකය නිසා පීඩාවටපත් වෙලා ඉන්න කෙනෙක්, ලෝකෙන් නිදහස් වෙන්න යන කෙනෙක්, ලෝකෝත්තර වෙන්න යන කෙනෙක් මේ දකින්න ඕනේ. ලෝකේ වටිනාකම අයාට අඩු වෙන්න ඕනේ. ලෝකේ වටිනාකම අඩු වෙනකොට තමයි එයා මේ ලෝකෙන් නිදහස් වෙන්න යන්නේ. මේ ලෝකේ වටින්න වටිනාකම ඇසුරු කරන්න වටිනාකම වැඩි වෙන්න මේ ලෝකේ බදා ගන්න එකමයි කරන්නේ. මේක දාලා යන්න හිතෙන්නේ නැහැ. අනේ දාලා ගිහලා කොහොමද නිවන් දැකලා කොහොමද? මම ළමයි ඉන්නවා ගේදෝ තිනවා අනේ ඌව දැම්ම නිවන් දැකලා කොහොම කරන්නේ? මොන නිවනක්ද? අන්න එහෙමයි හිතෙන්නේ. එහෙනම් මේ ලෝකේ ඔය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රකාරය දකිනකොට ලෝකෙට තියෙන වටිනාකම් අඩු වෙන්න ගන්නවා. අන්න එතකොට ඒ කියන්නේ මේ ලෝකේ යථාර්ථයයි වැටහෙන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේ ලෝකේ දුකක් විදියට දකිනවා කියලා. මේ නිවන් මාර්ගය කියලා කියන්නේ ලෝකේ දුකක් විදියට දකින්න එකක් නෙමෙයි. ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න එක. මේ මුලා ලෝකයේ අදහස් වලින් පෝෂණය වුණාම පෝෂණය වෙලා තණ්හා අවිද්‍යාව තණ්හා මුල් බැහැගෙන ගිහිල්ලා තියෙන මානසිකත්වයකට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඇහුවාම ඒගොල්ලෝ විවිධාකාර දෘෂ්ටි මතවාදවල ඉඳගෙන මේක අහනවා. අහලා ඉවරලා හිතනවා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ දුක ගැන විතරයි කියලා.
දුකයි 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 කියලා කියලා තියෙනවා. හැම එකම දුකයි දුකයි. ඉතින් ඒක නිසා හැම එකම දුකයි දුකයි කිය කී ඉන්න හදන. ඒ ගොඩාක් අය කියන්නේ මේක බුදුදහම ආගමක් නෙමෙයි දර්ශනයක් කියලා. කවුරු හරි කෙනෙක් මේක දර්ශනයක් කියලා කියනවනම් ඒ දර්ශනය කියන එක කියන්න ඕනේ මේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ. තමා විසින් දැකිය යුතු යථාර්ථවත් දැකීමක් නිසා බුද්ධ දර්ශනයක් කියලා. නැත්තම් ඔය දර්ශනවාදීන් කියලා ඉන්නව කොටසක්. ඒගොල්ලෝ මොනවා හරි අදහස් ටිකක් හදාගෙන ඒ අදහස් ටික අනිත් අයට ඔබවන්න හදනවා. විවිධාකාර විදියට. එහෙම ඔබවලා ඉවර වෙලා අනුගාමික පිරිසක් හදාගන්න. ඒකට විවිධාකාර හැදෑරීම් දැනුම් එකතු කරලා ඒගොල්ලෝ එහෙම කරනවා. අන්න එහෙම කරපු එකක් නෙමෙයි මේ බුද්ධ ශාසනය කියන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම පෙන්ලා තියෙනවා තුම්මෙහි කිච්ඡං ආතප්පා අක්කතාරෝ තථාගත. උඹලගේ තර්පණේ උඹලා කරගනින්න. තථාගතය උඹලට පාර පෙන්නනවා විතරයි. මාර්ගය කියනවා විතරයි. එතකොට ඒකේ පැහැදිලිව තියෙනවා බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ අදහසක් ශ්‍රාවකයන්ට කියලා නැහැ. උන්වහන්සේ යථාර්ථය පෙන්වන ක්‍රමයක් කිව්වා. පාරක් පෙන්වුවා. මේ විදියට හිතපල්ලා. මේ විදියට දැනගෙන තේරුම් අරගෙන තේරුම් ගනින්න. එච්චරයි කිව්වේ. ඒක අහපු තේරුම් ගත්තු කට්ටිය උන්වහන්සේ කිව්ව දේ අත්දැක්කා. එහෙම තමයි මේ බුදුදහම පැතිරෙන්නේ. නැත්තම් සද්ධාවෙන් අදහගෙන බුදුහාමුදුරුවෝ කිව්ව නිසා මේක ඇත්ත. එහෙම කියලා බුදුහාමුදුරුවෝ තමයි අපිට තියෙන ලොකුම කෙනා. ඒක නිසා උන්වහන්සේ දෙයක් කිව්වනම් ඒක තමයි ඇත්ත. එහෙම කියලා ඉවරලා මේක උඹලා එහෙම පිළිගනින් කියලා කිව්වේ නෑ. උන්වහන්සේ දේශනාවන් කරනකොට පැහැදිලි ගොඩාක් දේශනාවල සඳහන් වෙන්නේ. උන්වහන්සේ අහනවා මහන්නේ මොකද හිතෙන්නේ? මේක අනිච්චයි කියලා හිතනවද නිච්චයි කියලා හිතනවද උඹලට? ඒ ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතකොට එයාට වැටහෙන විදිහටයි උත්තර දෙන්නේ. මහන්නේ උපමාවක් කියන්න උඹලට මේක තේරෙනවද? ඒක මොකද හිතෙන්නේ? අන්න ඒ වගේ දැනගන්න. අන්න එහෙම Tamanටම මහණෙනි මෙන්න මේක මෙහෙමයි. මෙන්න මෙහෙම තේරුම් ගන්න. එහෙම කියලා කිව්ව දේශනා තියෙනවා. නැත්තේ නෑ. හැබැයි එහෙම දේශනා කිව්වේ කාටද? තමන්ගේ ශ්‍රාවකයන්ට. ඔය මුලින් යථාර්ථය තේරුම් අරගෙන පෙන්වපු පාර තේරුම් ගත්තු කට්ටියට. සද්ධාවෙන් අදහගෙන එහෙම ඉන්න පිරිසට. උන්වහන්සේ එහෙම කිව්වහම විශ්වාස කරන්න ඕන කොටසක් තියෙනවා. ඒ ඇදහිීමෙන් විශ්වාස කරන්න ඕන කොටසක් තියෙනවා. ඒ විශ්වාස කරන්න ඕන කොටස ඒ විදිහට විශ්වාස කරන්න ඕන. මොකද උන්වහන්සේ සමහරක් කාරණා සර්වඥ ගෝචර දහම් දේශනා කරලා තියෙනවා. මහන්නේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා කියලා තියෙනවා. ඒකට එහෙම ඒවා. අපි උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒක තේරුම් ගන්න ඕනේ විශ්වාසය. ඒක වෙනම එකක්. ඒවා මේ ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ ලෝකයේ යම් යම් කාරණා. එතකොට ඒවා කියලත් එහෙම කාරණාවක් කියලත් උන්වහන්සේ අන්තිමට පෙන්ලා තියෙනවා. මහන්නේ මේ සියලු සංස්කාරය අනිච්චයි. අප්‍රමාදීව මාර්ගය වඩා ගන්න. එහෙම කියලා තමයි දේශනාව ඉවර කරන්නේ. ඉතින් අන්න එහෙමයි. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම දැක්කා උඹලත් මෙන්න මෙහෙම හිතපල්ලා කියලා කිව්ව එකක් නෙමෙයි. අත්දැකලා තේරුම් ගන්න අවස්ථාවක් හදලා දෙනවා. අත්දකින්න මාර්ගයක් කියනවා. ඒකට අන්න එහෙම එකක් මේ බුද්ධ ශාසනය බුදුදහම කියන්නේ. මේක තනිකරම ප්‍රායෝගිකයි. ලියලා පොත්වල තියාගෙන කටපාඩම් කරගෙන එහෙම ඉන්න තියෙන එකක් නෙමෙයි. ඊටාම ප්‍රායෝගික එකක්. ප්‍රායෝගිකත්වයෙන් ලබන අවබෝධය තමයි මාර්ගයේ වැඩිම කියලා කියන්නේ. මාස 4ක් තිස්සේ එක ගාතාවක්වත් පාඩම් කරගන්න බැරි වුණ චුල්ලපන්තක හාමුදුරුවන්ටත් මාර්ගයක් වෙන්න.
පාඩම් කරලා මහන්සි වෙලා ඉගෙනගෙන කරන්න තියෙන එකක් නා. චුල්ලපන්තක හාමුදුරුවන්ට මේ බුද්ධ ශාසනය නිවන්නේ නැහැ. සුනීදලට සෝපාකලට මේ බුද්ධ ශාසනය නිවන්නේ නැහැ. ඉතින් ඒක නිසා ප්‍රායෝගිකත්වයෙන් ලබන අත්දැකීම තමයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. අවබෝධය කියලා කියන්නේ. එහෙනම් එහෙම තැනකට යන්නයි බුදුහාමුදුරුවෝ මාර්ගය පෙන්ලා දුන්නේ. මහණනි මම මේක දුකයි කියනවා. උඹලත් මේක දුකයි කියලා හිතාගනින්න කිව්වේ නෑ. දුකද කියලා බලහල්ලා. මෙන්න මෙහෙම හිතලා බලහල්ලා. පෙන්ලා දුන්න ක්‍රමයක්. ඒ නිසා අද සමහරක් වෙලාවට සමහරක් අය හිතා ඉන්න බුදුහාමුදුරුවෝ දුකයි දුකයි කියලා කියන්න කිව්වා කියලා. මොකද විවිධාකාර බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරු දේශනා කරපු දේශනාව තමන්ගේ වැටහීම් පරිදි දේශනා කරන ශ්‍රාවකයෝ අන්තිමට ශ්‍රාවකයන්ට ඒ වැටහීම් වලින් මේ යථාර්ථවත් විග්‍රහය එන්නේ නැතිකොට යථාර්ථවත් විග්‍රහය නැතුව මේක දර්ශනයක් විදියට හදාරලා බණ කියන්න ගත්තට පස්සේ ඒ කිව්ව කාරණාව මොකද්ද විග්‍රහ කරේ කිව්ව කාරණාව කොහොමද කියලා යථාර්ථ විග්‍රහය එන්නේ නැහැ. අර දර්ශන වේදීව ගත්ත ඉගෙන ගන්න ගත්තු අදහස් ටික තමයි කියන්නේ. ඒ අදහස් වලින් කියනකොට සමහරක් දැන් පරස්පර වෙනවා සමහරක් දැන් ගැලපෙන්නේ නැතු යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දුක ගැන දේශනා කරපු කෙනෙක් විදියටයි දැන් කියවෙන්නේ. ඉතින් බුදු වෙන්න ඕනේද මේ ලෝකේ දුක මේ සාමාන්‍ය මිනිස්සු දුකයි කියන ওই දුක් වේදනා ටික ගැන කියන්නේ. කවුරු බුදු වෙන්න ඕනේ නැහැ ඕක කියන්නේ. බුදු වෙලා උඹලා මේක දුකක් විදියට හිතපල්ලා කියලා කියන්න ඕනේ නැහැ. ලෙඩ වෙන එක දුකක් කියලා ඉවරලා. කවුරු හරි ලෙඩ වෙන එක සැපක් කියලා හිතන කවුරු හරි ඉන්නවා. ලෙඩ වෙන එක දුකක්. ඒක දුකයි කියලා දැකපල්ලා කියලා අමුතුවෙන් කියන්න ඕනේද? අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බෞද්ධ වෙන්න ඕනේද? බෞද්ධ වෙන්න ඕනෙත් නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ දුකයි කිව්ව එකයි මේ ලෝකේ දුකයි පටලගෙන මේ ලෝකේ දුකයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුකයි දෙකම එකක් කරලා කියන්න ගත්තා. ඊට පස්සේ ඕක අහගෙන ඉන්න විවිධාකාර අන්‍ය ලබ්ධි ගත්තු අදහස් ගත්තු පිරිස් එකම දුක තමයි මේ කියලා තියෙන්නේ. එහෙම කියලා ගත්තා. ගැඹුරු අටුවා ග්‍රන්ථය පරිශීලනය කරේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඒ විග්‍රහ කරගන්න පුළුවන් ටික කියාගෙන යනකොට ඒ ওই ටිකෙන් තමයි මේ කතා කරන්නේ. ඉතින් හිතුවේ ওই ටික කියලා. ওই ටික කියලා අරගෙන ඊට පස්සේ මේ දුක ගැන කියනවා. මේ දුක කියන එක බලෙන් දැකලා ඉවර වෙලා හදාගන්න එකක් කියලා කියනවා. එහෙම හිතාගෙන ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. යථාර්ථය දන්නේ නැතිකම. ඉතින් අන්නේ ලබ්ධිකයින්ට බණ කියන්න බෑ. බුදුහාමුදුරුවත් කිව්වේ නැති බණ අන්නේ ලබ්ධිකයින්ට බණ කියන්න බෑ. අපේ ශ්‍රාවකයන්ට කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා මගේ දේශනාව මේ කවුරු සමහර බමුණෝ ඇවිල්ලා ඇහුවාම ඉතින් මේක මොකද්ද කියලා විග්‍රහය ඔබ වැනි අන්නේ ලබ්ධියක් ගත්තු කෙනෙකුට මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා කියලා වැඩක් නැහැ කියලා නොකියපු හිටපු ඒවා තියෙනවා. පැහැදිලිවම කියලාත් තියෙනවා. ස්වාමීනි මම කොහොම හරි තේරුම් ගන්න මට කියන්නකෝ කිය පෙරැත්ත කරලා අහගත්තුවා තියෙනවා. නොකියම හිටපුවා තියෙනවා. නිහඬව හිටපුවා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වුණාට ඒ වගේ තත්ත්වයකටපත් වෙලා තියෙන මේ වැරදි එහෙම නැත්නම් විපරීත විදියට දේශනා කරන නිසා විපරීත විදියට තේරුම් අරන් තියෙන නිසා ඒක නිසා මේ බුද්ධ ශාසනයේ දුකයි කියන එක දුකයි කියලා ගන්න නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ යථාර්ථය දකින්න. දුකද නැද්ද කියන එක තීරණයක්. ඒක ප්‍රඥාවෙන් එන්න ඕනි තීරණයක්. දුකද නැද්ද කියන එක. තීරණය කරන සාධක මොනවද? ඒක විමර්ශනය කරන්න ඕන. එහෙම විමර්ශනය කරන කෙනාට තමයි ඒ තීරණයට බහින්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම විමර්ශනය කරන්න ක්‍රමයක් බුදුහාමුදුරු පෙන්නනවා. අන්න එක තමයි මේ ලෝකේ යථා ස්වභාව තුනක් පෙන්වුවා.
ඒක තමයි අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කිව්වේ. එතන මේ ලෝකය කියලා කිව්වේ ලෝක සමුදය සූත්‍රයේදී පෙන්නනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අයං ලෝක සමුදය හොත්. මෙන්න ලෝකයක් ගොඩ නැගෙන හැටි බුදුහාමුදුරුවෝ පෙන්නපු හැටි දේශනාවේදී. එතකොට අපි ලෝකය කියන එකයි බුදු පියාණන් වහන්සේ පෙන්ලා දුන්න ලෝකයයි දෙකක්. එහෙනම් ඒ ලෝකයේ තේරුම් ගන්න ඕන. එහෙනම් ඇස මුල් කරගෙන ඇසේ ආස්වාද බලාපොරොත්තුවක් මුල් කරගෙන જાතියක් පහල කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි බුදුහාමුදුරුවෝ ලෝකය ගොඩනගනවා කිව්වේ. ලෝකේ ගොඩනැගීම, ලෝකේ සමුදය කියලා කිව්වේ. අන්න ඒ වැඩපිළිවෙල. අන්න ඒකේ තියෙන අනිසිභාවය. ඒකේ තියෙන දුක්ඛ භාවය. දුක් භව. ඒකේ තියෙන අනත් භව තේරුම් ගන්න ඕන. අනත්ත් භාවය. අනත්ත් ලක්ෂණය තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්නවා කියලා කියන්නේ අන්න එතකොට යථා භූතය දකින්න. යථා ස්වභාවය දකින්න. එතකොට යථාව දැක්කහම ඔන්න යථාර්ථය දැක්කහම ඒකේ ඇලිලා හිටින්නේ නැහැ. ඒකෙන් මිදෙනවා. ඇලෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒකේ බැඳෙන්නේ නැහැ. නොබැඳී යනවා. ඒකෙන් මිදෙනවා. එහෙම මිදෙනවා. ඒ සියලු ආකාරයෙන් මිදුනහම සියලු ආකාරයෙන් ලෝකේ යථාර්ථය දැනගත්තා වෙනවා. එහෙනම් අන්නේ දැකීම ඒ දකින්න තියෙන ක්‍රමවේද තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්නවා කියන එක. එහෙනම් ඒක තමයි මූලික අඩිතාලම. අන්න එහෙම දැක්ක දාට තමයි මේ ලෝකේ අපි මේ හිතාගින්න જાති එකක් නෙවෙයිනි කියලා දකින්නේ. එහෙම අපි මේ හිතාගින්න જાති එකක් නෙවෙයි මේක. මේක මේ විඳින්න තියෙන ලෝකයක් නෙවෙයි. විඳවන්න තියෙන ලෝකයක් කියලා දකි. විඳින්න ආසයි. විඳවන්න කැමති නෑ. හැබැයි විඳින්න ආස කෙනාට විඳවන්න හම්බ වෙනවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. හරි කැමැත්තෙන්, හරි සතුටෙන් රූපයක් බල බල, සද්දයක් අහහ, සුවඳක් ඉඹ ඉඹ, රස විඳ විඳ, පහස ලබාගෙන, අල්ලගෙන බදාගෙන ඔහොම ඉන්න තමයි කැමැති. ඒක තමයි විඳීම. මේ ලෝකේ තියෙන ඒවා වින්දනය කරන්න පුළුවන් අරමුණු ටික ওই ලෝකේ සියුම් කරලා අරගෙන ඉවර වෙලා අරමුණු ටිකක් අරගෙන පහකට බෙදලා අරගෙන ඒ මට්ටමට අරගෙන ඒවැයෙන් විඳිනවා. ඒ ටික අරගෙන වමාරලා කනවා වගේ ඊළඟට මනස මුල් කරගෙන ওই ටික අහපුව එකතු කරලා විඳිනවා. රූපයක් පේනවා. හරි ලස්සන රූපයක්. හරි ලස්සන ගෑන් ළමයි. ඒක ඇහෙන් ඉවරයි ඒ ටික. එයා කතා කරනවා ඇහෙනවා. එයා කතා කරනවා ඇහෙනකොට එයාගේ කටහඬත් හරි ලස්සනයි. ওই දෙක කලවම් කරලා ලස්සන රූපයක් තියෙන ගෑනු ළමයාගේ කටහඬත් ලස්සනයි. ওই දෙක එකතු කරලා ගන්නෙ කොහෙන්ද? කලවම් කරලා ගන්න. ඒක මනසින් තමයි ඒක හදලා ගන්නෙ. කනට ශබ්ද ටිකක් ඇහෙනවා, ඇහැට රූප ටිකක් පේනවා. ওই ටික එකතු කරලා මිශ්‍රණේ හදලා මිශ්‍රණේ රස විඳින්න හදලා දෙන්නේ. විඳින්න හදලා දෙන්නේ මනසින්.
ඒ දෙකම එකතු කරලා. ඒතර අන්න එහෙම විඳ විඳ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකයි විඳින්න බලාපොරොත්තුවක් කියන්නේ. විඳින්න බලාපොරොත්තු වෙන කෙනා එයාට විඳ වණ්ඩයි වෙලා තියෙන්නේ. හම්බෙන්නේ. ඒ තමයි ලෝකේ හැටි. ඒකයි කිව්වේ මේ ලෝක වැඩපිළිවෙලේ අන්තිමට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස සම්භවಂತಿ. ඒ අන්තිමට හදලා දෙන්නේ ඒක. හැබැයි අවිද්‍යාවේ තීරණේ මුලාවේ තීරණේ නිසා මුලාවේ තීරණ නිසා ඒක විඳවීමක් විදියට දකින්නේ නැහැ. එහෙම හිතන්න කැමති නෑ. ඒකත් ඒ විඳවීමත් සතුටක් කරගන්න. දැන් විරාවෙත් රහක් තියනවා කියලා කියන්නේ. විරාවෙත් රහක් තියනවා කියලත් දාලා ගිය දුක විඳින කට්ටිය ඉන්න. ඒකටත් කැමති. එහෙම දුක් වෙවි ඉන්න. හිත දුක් වෙවි ඉන්නත් කැමති. අන්න ඒ වගේ. එතකොට ඔන්න ඔය විඳවන්න හැදිච්ච ලෝකේ විඳින්න බලාපොරොත්තුෙන් යන ගමනේ යන ගමන විඳින්න බලාපොරොත්තු යන ගමන තමයි මේ ලෝකයක ගොඩනැගීම ලෝක සමුදය කියලා කිව්වේ. ඒ යන ගමන ගිහිලා විඳවන ටිකත් ලෝකේම කොටසක්. ලෝකේ තමයි. ඒ යථාර්ථය දකින්නේ නැති නිසා ඒ ස්වභාවය දකින්නේ නැති නිසා සත්‍යය මොකද කරන්නේ? ඒක කොච්චර හොඳ වැඩපිළිවෙලක්ද කියලා දකින්න. ඒක ඒ වින්දනයේ ඒ වටිනාකම නැවත වටිනාකම අනුව නැවත ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ගෙවිලා යන්න නැවත හද ඒකම විඳින්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොඩනගන හැම එකක්මත් ගෙවිලා යනවා. විපරිණාමයට පත් වෙලා යනවා. නැවතත් ගොඩනගනවා. ගොඩනගනග විඳින්න බලාපොරොත්තු වෙනවා. ඒ විඳින්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල හරියට මොන වගේ එකක්ද? අපි හිතමු කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා තරංගයක් දුවලා. තරංගයකින් දිනලා පළවෙනියා වෙන්න. එයාගේ වින්දනේ තියෙන්නේ අනිත් ඔක්කොම තරංකරුව පරද්දලා එක වෙන්න. එක වුණොත් තමයි එයාගේ වින්දනේ, එයාගේ සතුට. එහෙම සතුට විඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් තරංගයක ඉඳලා අපි 10 දෙනෙක් 15 දෙනෙක් හරි එක දුවලා මීටර් 100ක් 400ක් දුවලා එක වෙනවා. එක වුණාම එයාට හරි සතුටක්. එයා උඩ පයින්නවා කෑ ගහනවා අර පදක්කම් මිනිස්සු දෙනවා ඒව දා ගන්නවා. ඉතින් හරි ආඩම්බරෙන් ඉන්නවා. එයාගේ දිනුම ඒ තරංගෙදි විතරයි. එයා ආයි දිනුම ඒ සතුට විඳින්න නම් ආයි ඒ වගේ තරංගයක් තියන්න ඕන. ආයි ඒ වගේ තරංගයකට මුහුණ දෙන්න ඕන. අපි හිතමු අවුරුදු 18ට වැඩි කෙනෙක් ඒ ලොකු හොඳ ජව සම්පන්න පිරිසක් එක්ක දුවලා මීටර 100ක් දුවලා ජයග්‍රාහකයෙක් වෙනවා. එයා පළවෙනියා වෙනවා. එයාට ඒකෙන් දිනුමක් ලබන්න පුළුවන්. පළවෙනියා වුණාම ලබන දිනුම. ඒ වගේම කෙනෙකුට එහෙම දින්න කෙනෙකුට එයාට දෙනවා අවුරුදු 10න් 15 මේ පුංචි ළමයි එක්ක රේස් එකක් දුවන්න. එයා ඒකෙන් දුවලා එක වෙනවා. සතුට කෝකේද තියෙන්නේ යාට. පොඩි උන් එක්ක දුවලා එයාට සතුටක් නැහැ. මොකද ඒක දුවලා ගන්න තරම් එකකුන් නෙමෙයි. ඒකේ ජයග්‍රහණයක් ලබන්න තරංගයක් කරන්න දෙයක් නැහැ. ඒක සතුට යාට හුහු කියලා උඩ පනලා සතුට වෙන්න දෙයක් නැහැ. කොහොමද දිනනවා.
හැබැයි කරට කර තරඟයක් තියලා දිනනකොට එතකොට තමයි මේකේ දිනුමේ හයිය වැඩි. සතුට වැඩි. අන්න එහෙම වෙනවා. හරි එහෙම හරි. කොහොම හරි මේ තරඟයක් දෙයා දිනනම එයාට දවසක ආයි දිනන්න නම් ඒ දිනුම එයාගේ තියෙන්නේ. ආයි එයා තරඟයකට හිට ගන්නකම්. සතුට තියෙන්නේ එතක. මම පළවෙනියා වුණා කියන සතුට තියෙන්නේ එතක. ඒ තරඟෙත් එයා දුවන්න ඕනේ. දුවලා ඉවර වෙලා එක වෙන්න ඕනේ. එතකොට එයාට තියෙන්නේ කලින් ගත්තු සතුටම නෙමෙයි. ඒ කලින් ගත්තු සතුටම නෙමෙයි හැබැයි අලුත් සතුටක්. හැබැයි අර වගේ එකක්. මේ සතුට හොයන වැඩපිළිවෙල. ඔන්න ඕ වගේ. සතුටක් විඳිනවා යම් කිසි විදිහක. බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙලා ඒකට ඕන කරන වෙහෙස මහන්සි අරගෙන ඒ සතුට විඳින්න හදා ගන්නවා. ඒ හදාගත්තු සතුට විඳගෙන ජීවිත කාලෙටම ඉන්න බෑ. එයාගේ පදක්කමක් දින්න පළවෙනියා වුණ සතුට තියෙන්නේ. තව ඒ වගේ තරංගයක් තියෙනකන් විතරයි. ඒ තරංගෙ තිබ්බොත් දවස් දෙකකින් ආයේ වගේ තරංගයක්. අර සතුට ඒ දවස් දෙක විතරයි. කල්පනා කරලා බැලුවොත් එහෙම එයා ගත්තු සතුට ඒ සතුටේ ස්වභාවය මොකක්ද කියලා ඇත්ත බැලුවොත් එහෙම ලෝකේ යථාර්ථයකින් නෙමෙයි. සම්මතයක් හදාගන්නවා මේ වටේ අඩුම කාලයකින් දුවලා එන කෙනා එක කියලා. ඒක සම්මතය හදපු රටාවක්. ඒ රටාවෙන් එක වෙච්ච කෙනාට පදක්කම් දෙනවා, තෑගි දෙනවා. එතකොට මොකද හිතෙන්නේ? එයා හිතනවා මට තමයි වේගින්ම දුවන්න පුළුවන් කියලා. ඇත්තටම වේගින්ම දුවන්න පුළුවන් එයාටද? නෑ, ඒ වෙලාවේ ඒ සම්මතයේ හරියට කළේ එයා. ඒක නිසා එයා දින්න. හැබැයි ඒ දිනුම ඒ මොහොතේ ඒ අවස්ථාව විතරයි. ඊට පස්සේ ඒ සතුට ජීවිත කාලේ පුරාම යාට තියෙනවනම් එයා හැමදාම උඩ පැන කෑගක අර දින්න වෙලාවේදී එන සතුටෙන් එයා හැසිරෙන හැසිරීම ජීවිත කාලෙම එයා එහෙම හැසිරි ඉන්න ඕනේ. එහෙම ඉන්නවද කවුරු? එහෙම ඉන්නේ නැහැ. ආයෙ තරංගයකට යනවා. එයා ආයෙ අර වගේ දැඩි තරංගයක් දීලා එක වෙනවා. එයාට ආයෙ සතුට වෙනවා. එයාට ආයෙ ඒ සතුට ගන්න ඕන නම් එයා ආයෙ තරංගයකට යනවා. දැන් හැමදාම සතුට වෙන්න තරංග දුවන්න ඕනේ. සතුටේ බලාපොරොත්තු නිසා තරංගේ දුවන මහන්සිය නැතුව යනවා. දැනෙන්නේ නැතුව යනවා. තරංග වලට ඉදිරිපත් වෙන එක සතුටක් වෙනවා. තරංග වලට ඉදිරිපත් වෙනා දිනන එක තමයි සතුට. ඒ බලාපොරොත්තුව. ඒකට එයා තරංග කරන එක තරංග සතුටක් විදියට දකින්න. එයාට කොහේ හරි කිව්වොත් එහෙම රෙන්න රේස් එකක් තියනවා කියලා ඔන්න දුවන්න ලෑස්ති එයා. දැන් හිතලා බලන්න. ලෝකේ සතුටත් අන්න ඒ වගේ එකක්. සතුට ගන්න නම් ආයි ඕනේ. ආයි ඕනේ. නැවත ඕනේ. ආයි එහෙම එකක් ඕනේ. ආයෙත් ඒ වගේ රූපයක් බලන්න නැත්නම් ආයෙත් එහෙම සද්දයක් අහන්න නැත්නම් ඇයි ආයෙත් අහන්න ඕනේ? ඔය ආයෙත් කියලා හදන එකෙන් තමයි ආයති භවය හැදෙන්නේ. නැවත යන භවයක් හැදෙන්නේ. තේ කීන ආයතිකේ භවස්මින් කියලා එහෙම පෙන්ලා තියෙන්නේ. ඔන්න ආයති භවය කියලා කියන්නේ. නැවත ආයෙ ඕන නිසා හදාගන්න එක. එහෙනම් ආයෙත් ජයග්‍රහණයක් ලබන්න ආයෙත් තරංගයක් ඕන. රූපයක් බලලා සතුටු වෙන්න නම් ආයෙත් රූපයක් බලලා සතුටු වෙන්න ඕන. ආයෙත් රූපයක් ඕන. සතුටක් ගන්න. කොහොම જાති රූපයක්ද ඕනේ? කලින් එක වගේ හරි ඊට වඩා වැඩි එකක් හරි. ඊට මෙහා එකක් ඇද්ද? ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. ඕය අපි දැකලා තියෙන්නේ. මෙන්න මේ වගේ එකක්වත් තිබ්බනම් හරි. ඕවා මොනවද? ඕවා හොඳයි පොඩි උන්ට. ඔය කියන්නේ ඕන තරම්. ආයෙත් ඕන වෙනකොට ආයෙත් ඕන වෙන්නේ කොහොම එකක්ද? කලින් සතුටු වුණා වගේ එකක් හෝ ඒකට වඩා ඉහළ එකක්. පල්ලෙහා ඒව આવොත් ඒකෙන් සතුටක් එන්නේ නැහැ.
එහෙම එකක් ගන්න මොකද්ද කරන්න ඕන? තරංගයක් දුවනවා වගේ. ඇහැකින් රූපයක් බලන්න ජීවිතයක් පවත්වන්න ඕන. හරි ලේසි වැඩක් කියලාද හිතන්නේ? ඇහෙන් රූපයක් බලන්න තියාගෙන ඉන්නවා කිය. මේ ඇහැකින් රූපයක් බලනකොට හරි ලේසි වැඩක් කියලා අපිට හිතෙනවා. අපිට දැනෙන්නේ නැහැ ඒක. අපිට ඇහැට රූපේ පේනකොට ඇහි පේශි චලනය වෙන හැටි. ඇහැ පවත්වන්න ඒ සෛල පෝෂණය කරලා හදලා ගන්න හැටි. ඒවට ලේස අපේන හැටි. ඒවට කොච්චර මහන්සි වෙන්න ඕනේද කියන ඒවා අපිට දැනෙන්නේ නැහැ. ඒවා අපිට දැනෙනවා නම් කල්පනා කරලා බැලුවොත් එහෙම මේ පේශියක් අකුලවන්න කරන්න කොච්චර ශක්තියක් වැය වෙනවද කියලා. යම් කිසි ගණනය කිරීමක් එහෙම කරන්න පුළුවන් වුණා නම් ඒකට කොච්චර පෝෂණයක් ඕනේද? ඒකට කොච්චර ස්නායු වැඩ කරලා කොච්චර විද්‍යුත් ප්‍රමාණයක් ආවේග ප්‍රමාණයක් යවන්න ඕනේද? ඒකට කොච්චර ඒවා ශක්තිය නිපදවන්න අනිත් තැන් වලින් කොච්චර දේවල් ඕනද? මේ වගේ ගණින්න ගියොත් එහෙම රූපයක් බලනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඔය පපුව ඩිකි ගගා ගැහෙන්නේ මොකටද? ඔය ටික පවත්තන්න. එතකොට රූපයක් බලන්න ඇහැක් විතරක් ලෝකේ තියෙන රූප බල බල ඉඳ ඇහැක් විතරක් තියෙන එකක් නෑ ලෝකේ. ඒතර රූපයක් බලන්න ඇහැක් තියන්න ඕන. ඒතකොට ඒ ඇහැ තියන්න ඒ ඇහැට පෝෂණය දෙන්න ඕනේ. ඇහැට පෝෂණය දෙන්න රුධිර වාහිනී පද්ධතියක් හදන්න ඕනේ. ඒ රුධිර වාහිනී පද්ධතිය රුධිර නිකන් තිබ්බට යන්නේ නැහැ. පොම්ප කරන්න හදවතක් හදන්න ඕනේ. හදවතක් හදලා ඊට පස්සේ ඒ හදවත පෝෂණය කරන්න පෝෂණය තියෙන්න ඕනේ. ඒකට ආහාර ජීර්ණ පද්ධතියක් හදන්න ඕනේ. ඉතින් එතකොට ආහාරයෙන් විතරක් අරගෙන බෑ ඔක්සිජන් දෙන්නත් ඕනේ. ඒ වායු කොටසක්ුත් ඕනේ. එහෙනම් මේ වායු කොටස ගන්න වෙනහළු පද්ධතියක් හදන්න ඕනේ. ඉතින් ඔය ටික ඔක්කොම ඕනේ කරන්නේ මොකටද? ඇහැ පෝෂණය කරන්න. ඔය ටික ඔක්කොම නඩත්තු කරලා හදලා හරියට හදාගෙන ගියාම තමයි ඇහෙන් රූප බලන්න පුළුවන්. ඔළුවෙන් ඉහළ කොටසට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණොත් මොනවද දැනෙන්නේ? කලන්තේ දානවා කියලා කියන්නේ. පෝෂණය මදි වෙනවා. ඇහැ මොකද වෙන්නේ? අඳුර වෙලා යනවා. මේ හොඳට පේන්නේ නැතුව යනවා. ඒ මොකක්ද ඒ තියෙන්නේ? පෙනහළු වලින් එන ඔක්සිජන් වල සම්බන්ධ. වෙන මොකක්ද? පෝෂණයේ ඒ යන ටික මදි වුණොත් ලේ වල. එනේ ඒ ටිකට පෝෂණය වෙන්න ඕනේ. ඉතින් ඕවා ඔක්කොම සමායෝජනය කරන්න එකතු කරලා කරන්න ස්නායු පද්ධතිය හොඳට වැඩ කරන්න ඕනේ. ඒ ඕවට පෝෂණය කරන්න ලෙඩ දුක් ඔය තියෙන ප්‍රශ්න හදලා ඔහොම කරලා මේ ඇහැකින් රූපයක් බලන මොහොතක් ජීවිත මොහොතක් පවත්වන්න සෑහෙන මහන්සියක් ගන්න ඕනි ශරීරේ. අපිට දැනෙන්නේ නැහැ හැබැයි. ඒක දැනවන්න නෙමෙයි හිතලා කල්පනා කරලා තේරුම් ගන්න ඕන එක. මුළු ශරීරයක් පවත්වන්න ඕනි ඇහෙන් රූපයක් බලන මොහොතක් පවත්වන්න. මොකද ඒවා එකකට එකක් සම්බන්ධයි. එතකොට කවුරු රූපයක් බලන්න ආයි රූපයක් බලන්න ඇහැක් ආයි හදනකොට අපි හිතමු එක රූපයක් බලන්න ඔය කියන ග්ලූකෝස් අණු හරි මොනවා හරි 10ක් වැය වුණා. ඒ 10 අහපව් ගන්න ඕනේ. ඊළඟ රූපේ බලන්න ආයි 10ක් ගන්න ඕනේ. දැන් ඔහුවගේ ගියා කියලා. ඒ ග්ලූකෝස් ඕනේ වෙයි කියලා එකක් නැහැ. හැබැයි අපි හිතමු එහෙම පෝෂණය කරන්න. නිකන් දාලා අදහසක් නිකන් කතාවට තේරුම් ගන්න. එතකොට රූපයක් බලනකොට ඒ වගේ ප්‍රමාණයක් වැය කරා නම් ආයි රූපයක් බලන්න ආයි ඒක ගන්න ඕනේ. ඒ වගේ ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. ආයි රූපයක් බලන්න ඒ වගේ ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. ඒකට ඒ වැය කරන ඒවා ගන්න ඕනේ. දැන් ඔහොම මේ එකින් එකට සම්බන්ධයි. ඉතින් ඔය එකක් නෙමෙයි. කනත් ඔය වගේ නඩත්තු කරන්න ඕනේ. නහයත් ඒ වගේ නඩත්තු කරන්න ඕනේ. දිවත් නඩත්තු කරන්න ඕනේ.
මේ කයත් නඩත්තු කරන්න ඕනේ. ওই ටික ඔක්කොම මේ ద్వාර පහම ඇස කන නාසය දිව ශරීරය කියන ඔක්කොම ඔයගේ නඩත්තු කරන්න ඕනේ. මොකද ඇහෙන් රූප විතරක් බල බල ඉන්න අදහසක් නැහැ. බලන ගමන් අහන්න ඕනි, අහන ගමන් ඉඹින්න ඕනි. ඉතින් ඉඹින ගමන් බදා ගන්න ඕනි. ඒ ගැනම හිතාගෙන මනසේ මත් වෙන්න ඕනි. ඒ වගේ රස විඳින්න ඕනි. දැන් මේ වගේ කීයක් කරන්න තියෙනවද? ඉතින් මේ ඔක්කොම එකපාර කරන්න ඕනි. එකපාර කරන්න කොච්චර වෙහසක් ගන්න ඕනේ? ඒ වෙහස තමයි අන්තිමට හරි මහන්සි අප්පා කියලා කියන්නේ. ඔය සුසුම් හැලෙන්නේ hina වෙලා කෑ ගහලා ඔක්කොම කරලා අන්තිමට හම්මේ හැතියාන්තම්. ඒ සතුටු වෙලා අන්තිමට හම්මේ හැතියාන්තම් කියලා මහන්සියක් නේ අපි පිට කරන්නේ. වෙහසක් නේ. දැන් අපි සතුටු වෙච්ච වෙලාවක නැටුවොත් උඩ පැන පැන දඟලුවාම සතුට වැඩි වෙලා අපිට නිකන් කුල්මත් වෙලා යන්න ඕනේ. එහෙමද යන්නේ? හරි මහන්සියක් එන්නේ. ඇයි? ඒ අපි බලාපොරොත්තු වෙච්ච සතුට ගන්න ඒ තරම් ඇඟ මහන්සි කරලා අපිට ඒක දැනෙන්නේ නැහැ. හරියට වතුරේ පීනනවා වගේ. අපි වතුරේ පීනන්නේ උඩ පැන පැන දඟල පුදුම නැටිලා නටනවා වතුරේ. ඊට පස්සේ පොළු 10කින් විතර ගැහුවා වගේ පුදුම අමාරුවක් පහුවදාට. ඈලෙන් ගඟක ඇලක දොලක ඔය නාන්න නැතුව ඉඳලා එකපාර වැවකට බැස්සාම හරි ඔය වතුරකට බැස්සාම ඉතින් සෙල්ලම් කරලා විනෝද වෙලා දඟලනවා. කිසි මහන්සියක් දැනෙන්නේ නැහැ. පහුවදාට අතපය හොල්ලන්න බැරි තරම් අමාරුයි. එච්චර දඟලලා දැනෙන්නේ. ඒ වගේ මේ ආස්වාද මුලාව තියෙනකම් ඔය වෙහස දැනෙන්නේ නැහැ. එච්චර පිළීමක් පීඩාවක් මේකේ තියෙනවා කියලා දකින්නේ නැහැ. මේ ඇහැක් පවත්වනවා කියන එකේ. හැබැයි එහෙම පීඩාවකින් තමයි පවත්වන්නේ. එහෙම පීඩාවකින් පවත්වලා එච්චර මහන්සියක් අරගෙන තව ওই පීඩාව තව එහාට යනවා ඔතනින් පටන් අරගෙන. ඉතින් පෝෂණය ගන්න ඕනේ. පෝෂණය ගන්න මොකද කරන්නේ? ඉතින් මොනවා හරි ටිකක් මේකේ කටෙන් ඔබන්න ඕනේ. ඒක නිකන් ඔබන්න පුළුවන්ද? මොනවා හරි ටිකක් ඔබලා බෑ. දිරෝණ જાති එකක් වෙන්න ඕනේ. දිරෝණ જાති එකක් නිකන් ඔබන්න බෑ. ඒක රස කරලා දෙන්නත් ඕනේ. දිවට පගාවක් දීලා. ඒකට රසට ඒවා හොයන්න ඕනේ. රසට ඒවා හොයන්න වැඩිපුර හම්බ කරන්න ඕනේ. වැඩිපුර හම්බ කරන්න රස දේවල් හොඳ දේවල් හොයා ගන්න ඕනේ. එහෙම කරලා තමයි මේක උද්දීපනය කරලා හොඳට කරලා සැප විඳින්න හදන්න ඕනේ. එහෙම හොඳ දේවල් සැප දේවල් හොයන්න සැපට රස්සා කරන්න ඕනේ. දැන් ඔහොම කරගෙන ගියාම මේ කය නඩත්තු කරන්න කොච්චර වෙහසක් ගන්න ඕනේද? එක මාත්‍රයක් රූප මාත්‍රයක් බලන්න කොච්චර වෙහස වෙන මහන්සි වෙන වැඩ ටිකක් කරන්න ඕනේද? ඒ ශරීරේ මහන්සි වෙන ටික විතරක් නෙමෙයි. ඇයි ශරීරය පෝෂණය කරන්න කොච්චර දඟලවන්න ඕනේද? හොදවන්න ඕනේ, පිය දාන්න ඕනේ. මේක ගියාම පිට වැඩි වෙලා රත් වෙලා උෂ්ණ ගහනවා. ඉන්න බෑ, හරි අමාරුයි අප්පා. නෑවනම් හරි නානවා. අන්න එතකොට අර දඟලලා රත් වෙච්ච ටික අන්න පොඩ්ඩක් නිමිලා යනවා. හරි සනීපයි නෑවට පස්සේ. අන්න එහෙම අදහසක් එනවා. අර රත් වෙච්ච එක නැතිව අඩු වෙලා ගියා. ඒ රස්නේ එහෙම පිට කරන්න නාන්න ඕනේ. ඉතින් හොදවලා සීල් කරලා ගන්න ඕනේ. ඉතින් හීතල වෙලා තිබ්බොත් ඉන්න බෑ, කට ගහලා ගහන ඕන ගින්දරක් ගාවට ගිහිල්ලා තියලා ඉවරලා රත් කරලා ගන්න ඕනේ. ඔය ඔක්කොම කර මේ කය නඩත්තු කරන්නේ මොකටද? ඔය නැවත ආයෙත් ඒ වගේ එකක් බලාපොරොත්තු වෙයි. හොඳට කරගන්න. එහෙම කර ආයෙත් බලාපොරොත්තු වෙච්ච අයට ආයෙත් බලාපොරොත්තු වෙන જાති එකක් හම්බෙනවද? අන්න එතනයි වැදගත් දේ හිතන්න තියෙන්නේ. ඔය කෙලි ටික ඔක්කොම කරලා අන්තිමට මොකද වුනේ? හම්බුණාද? හොයපු සැපේට මොකද වුනේ? එනවා, ගිලෙනවා, නැති වෙනවා, දඟලනවා, විඳින්න හදනකොට ගෙවිලා ගිහිල්ලා. ආයි දඟලනවා, විඳින්න හදනකොට ගෙවිලා ගිහිල්ලා. ආයි ගොඩනගා ගන්න හදනවා. ආයෙත් ගොඩනගනවා. ගොඩනගනකම් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා. ගොඩනගන එකක්ම බිඳිලා යනවා. ඔය පෙළෙන පෙළීම, ඔය පීඩාව මේ ලෝකේ කොහෙද තියෙන්නේ? මේ ලෝක වැඩපිළිවෙලේ හැමතැනම තියෙන්නේ ඕක.
ඔය වැඩපිළිවෙල නැත්නම් ලෝකයක් පේන්නේ නැහැ. මායාවේ දර්ශනෙන් ලෝකයක් පේන්නේ. ඔය වැඩපිළිවෙල තියෙන නිසා. එහෙනම් ලෝකේ ජීවත් වෙලා විඳින්න කැමති කෙනෙක් ඔය විඳවීම තියෙන්න ඕන. නිකන් රූපයක් බලන්න. තව ලස්සන රූපයක් බලන්න, තව දඟලවන්න, එහෙට මෙහෙට යන්න ඔහොම කරලා හිතන්න ගත්තාම කොච්චර වෙහෙසක් තියෙනවද? අන්න ඒ වෙහෙස පීඩාව දකින්න ඕන. අන්නේ වෙහෙස පීඩාව තමයි මේ ලෝකේ පෙළෙන ස්වභාවය කිව්වේ. ඒ පෙළෙන ස්වභාවයේ පීඩාව මොකක් වගේද හරියට? අන්න ඒක තමයි උපමාවකින් කිව්වේ මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ඇට නැති මස් කෑල්ලක් කන බල්ලෙක් වගේ. ඇට නැති මස්ලේ නැති ඇටයක් කන හප විකන බල්ලෙක් වගේ. ඒකට පොර කන බල්ලෙක් වගේ කියලා. අන්න ඒ වගේ වැඩක් කියලා මේක. අන්න ඒ ඒකේ අන්න ඒ ආකාරයෙන් දකින්න ඕන. එහෙම දකිනකොට ඥානවන්තයාට වැටහෙනවා මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි කියලා. මේ කරන සැප හො විඳින වැඩපිළිවෙල සැප බලාගෙන දඟලන වැඩපිළිවෙල මෙන්න මේ වගේ තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අන්න ඒක වැටහෙනවා. තේරෙන්න ගන්න. ඒකෝට බලනකොට මේ ඔක්කොම දඟලන්නේ මේ ඒ ඔක්කොම කරන්නේ මේ ආස්වාදය හරි ලස්සනට වට කරලා උතලා පැක් කරලා තියෙන මේ පිට කවරේ දර්ශනේ තමයි ආස්වාදයේ විදියට දකින්නේ. ඒක තමයි ආස්වාදයේ කියන ටොපික් වලින් තමයි උතලා තියෙන්නේ. පැකින් එක. ඒක හරි ලස්සනයි. ඒක තමයි හිත යන්නේ. ඔය ඒකට හිත ගිහිල්ලා ඒ මුලාවෙන් පේන මුලා ආස්වාදේ උදා කරගන්න ගිහිල්ලා කයක් පවත්වනවා කියන භයානකත්වයකට වැටෙන්න වෙනවා. ලස්සන රූපයක් බලන්න ඕන කියන අදහස නිසා මේ මස්ලේ කයක් පවත්වනවා කියන මහා බරපතල වෙහෙසකාරී මහන්සියකට පත් වෙන්න වෙනවා. ඒ භයානකත්වයට වැටෙනවා. අන්න අනිත්‍යතාවයෙන් දුක්ඛතාවය දකිනවා. දුක්ඛම් බයට්ටේ. එහෙම භයානක දුකකටපත් වෙලා භයානක තත්ත්වයකටපත් වෙලා මොකද්ද අන්තිමට ලබන හරි? මොකද්ද ලැබුවේ? කොයිලේ හරි මේක අබල දුබල වෙලා එන්න අවුරුදු 20 25 මේ පිළීම උපරිමයි. ඒ කාලේ අපිත් නිකන් කතා කරන කවුරු හරි පෙළෙනවා නම් උඹට මාර උණන්නේ තියෙන්නේ. අපි කතාවට කියනවා උණ. මොකද්ද මේ? උණ කියලා කිව්වේ. උණ කියලා කිව්වේ ඌණයි කියන එක. උඹට පුදුම උණක් නේ තියෙන්නේ. ඔය කතාවට එනවා. ඒ පෙළෙන එක වැඩි. ඒ පෙළෙන එක වැඩි වුණාම තමයි උණක් වෙන්නේ. ඌණතාවයක් වෙන්නේ. ඌණතාවයක් නිසා. මොකද්ද ඌණ? ඌණ නිසා තමයි අනේ ආයි එකක් ඇත්නම් කීකේ ආයි බලාපොරොත්තු වෙන්නේ. පූර්ණ වෙලා තිබ්බනම්, පිරලා තිබ්බනම් ආයි ඕන වෙන්නේ නැහැ. ඕන වෙන්නේ ඌණ දේවල්. ආයෙත් ඕන වෙන්නේ නැති තිබ්බ එකක් නැති නිසා. තිබ්බ එකක්. ඒක ඉවරයි. හින්ද ආයි ඕන වෙනවා. එතකොට අන්න එහෙම ආයෙත් එකක් හදන්න. අන්න එහෙම ඌණතාවයක් එනවා. ඔය පිළීම වැඩිම කාලය තමයි තරුණ කාලේ. තර ඌණතාවයක් තියෙන නිසා තමයි තරුණයි කියලා කියන්නේ. එතකොට ඌණතාවයේ තර වෙලා තියෙන්නේ. ඒකේ තමයි උපරිම. ඒකේ තමයි පුළුවන් තරම් බලන්න දඟලන්නේ, පුළුවන් තරම් අහන්න දඟලන්නේ, ඉඹින්න දඟලන්නේ, රස විඳින්න දඟලන්නේ, එක එක ಜಾති රස ಜಾති අරවා මේවා හොය කන්නේ, රස විඳින්නේ. ඉතින් අසේ තරුණ මුදු ඒවා අල්ලලා බදා ගන්න දඟලන්නේ ওই තරුණ කාලේ තමයි. ඌණතාවයේ ඒ තරම් තර වෙලා තියෙන කොහොම හරි කරගන්න. ඒ කාලේ දඟලලා පුදුම කෙලියක් නටලා දඟලන මොකද වෙන්නේ? ටික මොකද වෙන්නේ? කරගන්න බැරුව යනවා. කරගන්න බැරුව ගිහිල්ලා දුර්වලලා අන්තිමට ඔත්පල වෙලා වැටෙනවා කය.
කරගන්න බෑ. ඊට පස්සේ කරගන්න ආසාවේ මානසිකත්වයෙන් ගොඩනගපු උණතාවයේ තියෙනවා. කරගන්න විදියක් නැහැ. ద్వාර ටික ඔක්කොම අඩපණ වෙලා. කොයි වෙලාව හරි හොක් ගාලා පණ ටික ගියාට පස්සේ ඒ කියන්නේ පවත්වන්න පුළුවන් හැකියාව බිඳුවයි උනාට පස්සේ මානසික ශක්තිය මුල් කරගෙන මේක පවත්වන්න පුළුවන් අන්තිම අවස්ථාව තමයි බිඳුව. එතෙන්ට ආවට පස්සේ මරණය කියලා කියනවා. මැරුණා. පැවැත්ම ඉවරයි ඒකේ. එතෙන්ට තමයි යන්නේ. එතෙන්ට යනකොට අර දඟලපු දැඟලිලි ටික ඒවෙන් ගත්තු එකක් මොකක් හරි එකතු කරගත්තු එකක් තියාගත්තු එකක් කාටවත් තියෙන. කාටවත් එහෙම එකක් නෑ. ඉන් පවත්තන්න දඟලලා විතරයි. දඟලපු වෙහසක් විතරයි. ඉතුරු වෙච්ච හරයක් නෑ. එහෙම තියෙන කවුරුවක් ඇත්තෙත් නෑ. ඌන මානසිකත්වයකින් ආයි පවත්වන්න පටන් ගන්න. ආයි සතර මහා ධාතු එකතු කරගෙන කොහෙන් හරි මිනිස්සෙක් හරි බල්ලෙක් හරි දෙයියෙක් හරි බ්‍රහ්මෙක් හරි වෙලා ඒ මට්ටමට ඒ අපාගත වෙලා හරි කොහේ හරි ඔය පැවැත්විල්ල ආයි පවත්වන. ඒකට අනුකූල සතර මහා ධාතුව රැස් කරගෙන ගොඩනගපු විදියට කැමැත්තෙන් බැඳුන විදියට පවත්වන්න. ඉතින් අවසානයේ මොකද ලෝකේ වැඩ පිළිවෙලේ? කිසි හරයක් ඉතුරු කරලා නැහැ. ඔක්කොම ගෙවිලා ගිහිල්ලා. මොකද්ද වැඩ පිළිවෙල? අර්ථවත් කියන්න පුළුවන්. අනර්ථයි කියන්න පුළුවන්. කිසි අර්ථයක් නැහැ. මෙලෝ රහක් නැහැ. කිසි අර්ථයක් නැහැ. මොකද්ද තියෙන්නේ? අන්න එතෙන්ටපත් වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් කරලා පුදුම මහන්සියක් වෙලා බලාපොරොත්තු වෙච්ච කෙනාට නැති වුණාම මොකද වෙන්නේ? අපි කියන අනාතෙන් අනාතයි කියලා. අනාතයි. ඒ කියන්නේ ලස්සනට වචනේ තියෙන්නේ. අනාත වෙනවා. ඉන් සසරේ අනාත වෙනවා මොකක් හොයන්න ගිහිල්ලාද? සැප හොයන්න ගිහිල්ලා. නාතත්වයක් ගන්න විදියක් නැහැ. අනාත වෙලා යනවා. අන්න එතෙන්ටපත් වෙනවා. එහෙමපත් වෙන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. මේ ලෝකේ ස්වභාවය. එහෙනම් ඕක දැක්කහම ඕක තේරුම් ගත්තාම ඔය විදිහට ලෝකේ කවුරු හරි කෙනෙක් මෙනෙහි කරලා හිතලා බැලුවොත් මේක බොරුයි කියන්න විදිහක් නැහැ. නෑ ඒක එහෙම නෙමෙයි මෙන්න මේක මෙහෙමයි කියලා කියන්න බෑ. කොහෙන් ගත්තත් ඒක හැම එකේම ඔය අච්චුව තමයි තියෙන්නේ. බ්‍රහ්ම ලෝකෙන් කෑල්ලක් ගත්තොත් ඒකෙත් ඔය අච්චුව තියෙනවා. ඔය ලක්ෂණ ටික තියෙනවා. දිව්‍ය ලෝකෙන් ගත්තොත් ඒ කෑල්ලෙත් ඔය ටිකම තමයි ඔය ලක්ෂණ ටිකමයි. මනුස්ස ලෝකෙන් ගත්තත් ඔය ලක්ෂණ ටික. සතර අපා ලෝකෙකින් ගත්තත් ඒ කෑල්ලෙත් ඔය ටිකමයි තියෙන්නේ. මොකද්ද වැඩි? එහෙනම් මේ ලෝකේ අපි ඔය ලෝකේ කියලා කියන ඔය ගොඩනගන ඔය ටික ඔක්කොගෙම කොහෙන් ගත්තත් ඔය ගත්තු හැම එකකම ඔය ටික තමයි තියෙන්නේ. මේ ලෝකෙම බෙදලා රූප විදියට බෙදලා ගත්තොත් ඒ රූප ටිකෙත් ඒ වගේ. වේදනා විදියට ගත්තොත් වේදනා ටිකත් ඒ වගේ. සංඥා විදියට ගත්තොත් සංඥා ටිකත් ඒ වගේ. විඥාන සංකාර ටික ගත්තොත් ඒ ටිකත් ඒ වගේ. විඥාන ටික ගත්තොත් ඒ ටිකත් ඒ වගේ. ලෝකේ ස්වභාවය ඔන්න අන්න එහෙම දකින්න පුරුදු වෙන්න. යථාර්ථය තේරුම් ගන්න ඕන. දැන් අන්න කය උපමා කරලා ලෝකේ ස්වභාවය යථාර්ථය තේරුම් ගන්න. ඉස්සෙල්ලා ලෝක වැටෙන්න ඕන. අන්න එහෙම වැටෙනකොට අන්න කයට අනුකූලව ඔය ටික දකින්නකොට එරින කායානුපස්සනාවත් වැඩෙනවා. ඉස්සෙල්ලා යෝගේ යථාර්ථය අනිච්ච දුක්ඛතාවය අනත්තතාවය දකිලා ඔය විදිහට තේරුම් අරගෙන අනිච්ච අනිසි දුක් අනත් වැඩපිළිවෙලක් මේ කරන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ ඔන්න ඔය ටික දකින්නකොට අන්නේ අර කියනවා කායානුපස්සනාව වැඩෙනවා. එයාගේ කායානුපස්සනාව කය මේ හදාගන්න දඟලවන්න කරන්නේ මොකකටද? මේව හිස් අසාර වැඩපිළිවෙලකටනේ. කියන අනුස්සතිය තියෙන්න ඕනේ. අනුව සතිය තියෙන්න ඕනේ. අනුව පස්සනාවක් තියෙන්න ඕනේ. මොකේට අනුවද? ත්‍රිලක්ෂණයට අනුව පස්සනාව. දකින්න ඕනේ. ඉතින්
වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාත් ওই විදිහට දකින්න ඕනේ. එහෙම දකින්නකොට මේ ලෝකේ ඇත්ත මතුවේවි පේන්න ගන්නවා. එහෙමයි පේන්න ගන්න ඇත්ත. ක්‍රමක්‍රමයෙන් ලෝකේ තියෙන ඒවා ටික ටික දුර වෙලා යනවා. ලෝකේ තියෙන බලාපොරොත්තු. ලෝකේ බලාපොරොත්තුවක් තියෙනකන් කෙලෙසෙන ධර්මයක් වෙනවා. කෙලස් තියෙනවා. ඒ නිසා ලෝකේ බලාපොරොත්තුව නැති වුණාම කෙලස් නැහැ. කෙලසෙන්න එකක් නැහැ. කෙලසෙන වැඩපිළිවෙලක් නෙවෙයි ඒක. සුද්ධතාවයටපත් වෙච්ච එක. කෙලසෙන්න හේතු නැහැ. එහෙනම් රාගයක් ඇති වුණාම, ද්වේෂයක් ඇති වුණාම, මෝහයක් ඇති වෙලා කෙලසෙන්න එකක් නැතුව යනවා. මොකද එහෙම පැවැත්මක බලාපොරොත්තුවක් නැති නිසා. කෙලස් නැති වුණා කියන එතකොට. පැවැත්මක් තියෙනකන් තමයි කෙලෙසෙන්නේ. කිලේශ එන්නේ. ඒතර කිලේශයක් වෙන්නේ. ඒතර කෙලස් දුරු වෙනවා. ඉතින් එහෙමයි කෙලස් දුරු කරගන්න ඕනේ. එහෙමයි කෙලස් දුරු කරගන්න සිහිය පිහිටවන්න ඕනේ. එහෙනම් ලෝකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ලෝකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ යථාර්ථවත් ආකාරය. අන්න එතකොට තමයි මේ කියන ඒ කියවෙන යථාර්ථය තේරුම් ගත්තු අවස්ථාව. මෙන්න මේක මෙන්න මෙහෙම ලෝකයක් නේ කියලා තේරුම් ගත්තු අවස්ථාව තමයි අනිත්‍ය මේ ලෝකේ නිවන් දැක්කයි කියන්නේ. ඒ නිවන් දැක්ක අවස්ථාව කියන්නේ මේ ලෝකේ මේ ධර්ම අවබෝධ ඒ සෝවාන් වෙච්ච තැන. දුටු නිවන් නැති කෙනා. එහෙනම් දුටු නිවන් නැති කෙනා දැක්ක නිවන දැනගන්නේ කවද්ද අරිහත්ත්වයටපත් වුණාම. එතකන් ඒ මොහොතේ අත්දැකීම එයා ලබනවා. ඒ අවස්ථාවට කියනවා තදංග පරිනිබ්බුතෝ කියලා පෙන්ලක් තියෙනවා ධර්මයේ. යම්කිසි කෙනෙක් යම්කිසි කෙලෙස් ධර්මයක් ඒ මොහොතේ දුරු කරාම ඒ දුරු කරපු කාරණාවෙන් තද අංගයෙන් පරිනිබ්බුතයි. පිරිනිවල. අන්න එහෙම එකතු වෙලා එහෙම අවස්ථා ටික එකතු වෙලා නිවන සම්පූර්ණයෙන් පිරෙන වෙලාවක් එනවා. නිවන පිරුණාම තමයි පිරිනිවන් කියලා කිව්වේ. ඒ මොහොතේ පිරිනිවිලා ඒ ටිකේ සම්පූර්ණ එකතුවක් එනවා. සියලු තැනම පිරීලා යනවා නිවනේ. අන්න එතෙන්ටපත් වෙනවා. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ නිෂ්ඨාව. එතන තමයි මේ බුද්ධ ශාසනයේ කෙලවර. එතෙන්ට තමයි ශ්‍රාවකයන්ගේ අදිෂ්ඨානෙ තියෙන්න ඕන. බලාපොරොත්තුව තියෙන්න ඕන. ඉතින් අන්න ඒක ඒ බලාපොරොත්තුව මුල් කරගෙන එතෙන්ට යන අදහස මුල් කරගෙන දහම් අවබෝධයේ දහම් අහලා තේරුම් අරගෙන ඒ මාර්ගයේ උත්සාහවන්ත වෙන්න ඕන. ඒකට ලැබෙන මේ දුර්ලභ ලැබෙන අවස්ථාවක් බුද්ධ ශාසනයක් කියන්නේ මිනිස්සෙයින්ට. වාද කර තර්ක වාද කර ඡයන්නේ මහා ප්‍රාණ ඡයන්නේ පැටලි ඉන්න එකක් නෙවෙයි. එක කණ්ණාඩි වලින් දාගෙන ඒ පාටින් බුදුදහම බලාගෙන බුදුදහම මේ සර්ව ආගමික එකක් මේ ලෝක සත්‍යයටම තියෙන එකක් ලෝක සත්‍යයට තියෙන එකක් ඒ වගේම අවිහිංසාවාදයක් ඊළඟට ඔය වගේම නිර්මාංශවාදයක් ඔය එක જાති ඒවා හදාගෙන අන්න ඒ වගේ මෙන්න මේ වගේ මෙහෙම කිය හදාගෙන පටල ගන්නේ නැතුව ප්‍රායෝගික යථාර්ථවත් ධම්ම මාර්ගයේ යථාර්ථවත් කොටස තේරුම් අරගෙන ප්‍රායෝගික වෙනකොට තමන් අවබෝධයටපත් වෙලා දකි. ඉතින් විවිධාකාර විදිහට මේ බුද්ධ ශාසනය දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා. කවුරු හරි මට වේනායිකයි කියලා කියනවා නම් මම රාග විනය, දේශ විනය, මෝහ විනය කරන නිසා වේනායිකයි කියලා කිව්වට කමන්නේ. මම සාස්වතයි කියලා කියනවා නම් මම මෙන්න මේ සාස්වතය කියනවා අන්න ඒක නිසා සාස්වත කිව්වට කමන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ තථාගතයෝ කර්මවාදී කියලා. මම මෙන්න මේ සුචරිත කාය සුචරිතේ
වචී සුචරිතේ මනෝ සුචරිතේ කරන්න කියනවා. අන්න ඒක නිසා කාය මේ කර්මවාදී කිව්වට කමන්නේ. ඔහොම කියපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ කෙනා මේ බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ මෙන්න මේ විදියට කිව්වට කමන්නේ නැහැ කියලා. ඒ කියනවනේ මෙන්න මේ නිසා කියන්න ඕනේ කියලා. එහෙම පෙන්නලා තියෙනවා. ඉතින් එහෙම කොහොම හරි ප්‍රායෝගිකව මේ ධම්ම මාර්ගය අනුගමනය කිරීම තුළින් තමයි මේ යථාර්ථවත් දෙයක් මේ බුද්ධ ශාසනයෙන් ඵලයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර තුච්ච පොටිල වගේ වෙනවා. තුච්ච පොටිලෙක් වෙනවා අපි. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ හැමදෙනාම උත්සාහවන්ත වෙන්න ඕනි. අන්නේ අවස්ථාව උදා කරගන්න. එහෙනම් මේ බුද්ධ ශාසනය අදත් වඳ නැහැ. මේ බුද්ධ ශාසනයේ අමා මෑණියන්ගේ දරුවෝ අදත් බිහි වෙනවා. අමා මෑණියන්ගේ තනෙන් කිරි සී සද්ධර්මයේ නැමැති කිරි අදත් විහිදෙනවා. වැක්කිරෙනවා. බොදු දරුවන්ට ඒ කිරි බීලා හැදෙන්න වැඩෙන්න පුළුවන්. වැඩිලා අමා මෑණියන්ගේ පුත්‍රයන් බවට පත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ඒක අදටත් මේ ශාසනයේ වඳ නැහැ. ශාසනය කියන්නේ වඳ ගෑණියෙක් නෙමෙයි. හොඳ ශාස්ත්‍රීක කිරියම්මා කෙනෙක්. හොඳ දරුවෝ ඉන්න. මහා ඥානවන්තයෝ ඉන්න. සිංහ පැටවු ඉන්න. සරියුත් මුගලන් ඒ සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ මහා ශ්‍රාවකයෝ මහා පුත්‍රයෝ ඉන්න අමා මෑණින් වහන්සේ නමක්. මහා ශාස්ත්‍රීක කාන්තාව. ඒක නිසා අදටත් ඒ අවස්ථාව තියෙනවා. ඒ අමා මෑණියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න. ඒක ඒ අවස්ථාවට පත් වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධ ශාසනය ලබන්න තියෙන වටිනාම අවස්ථාව. ඒක තමයි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා ඒ යථාර්ථ අවබෝධයට ඊටමත් වැදගත් වටිනා දේශනා විග්‍රහයන් අතිපූජ්‍ය වහරක අබේරත්නාලංකාර මහතෙරුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දේශනාවන් විශාල ප්‍රමාණයක් අද අන්තර්ජාලය හරහත් වගේ විවිධාකාර මාධ්‍ය හරහා අහන්න පුළුවන්, ශ්‍රවණය කරන්න පුළුවන්. අහලා බලලා මේ යථාර්ථය වටහාගෙන හැකි උපරිමයෙන් උත්සාහවන්ත වෙලා මේ ධම්ම මාර්ගයේ පූර්ණේ කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒකට අවස්ථාව ඕන තරම් තියෙනවා. නිසා මේ පින්වත් පිරිස මේ අද කාලේ ඉන්න පිරිස අතරින් සත්ව පිරිස අතරින් වටිනා දුර්ලභ වාසනාවක් උදා කරගත්තු පිරිසක්. මොකද මේ බුද්ධ ශාසනයේ ඇසුරු කරන සමහරක් භික්ෂූන් වහන්සේලාගේ පවා අදහසක් තියෙනවා මේ කාලේ නිවන් දකින්න බෑ. දැන් මේ නිවන් දකින්න පුළුවන් කාලේ ඉවරයි. ඉතින් මේකෙදින් තියෙන මොනවා හරි යහපත් දෙයක් කරගෙන සමාජ සේවයක් කරලා පන්සලක් හදාගෙන එහෙම ඉඳලා ඉතින් කරගන්න තියෙන. ඊට වැඩිය කරන්න දෙයක් නැහැ. එහෙම කියලා අධෛර්ය වෙන්න කාලයක් නෙමෙයි. එහෙම පහු බහින්න කාලයක් නෙමෙයි. යථාර්ථයේ අඩුපාඩුවක් තිබ්බා. යථාර්ථය මතු කරලා විග්‍රහ කරලා වලා ගැබෙන් මිදුණු හඳක් බබලන්නේ කොහොමද? වලා ගැබෙන් මිදුණු ඉරක් බබලන්නේ කොහොමද? අන්නේ මතවාද දෘෂ්ටීන් වලින් වැහිලා තිබ්බ ධර්මය විවෘත වෙලා බබලන්නේ අන්න ඒ වගේ විවෘත වෙලා බබලන කාලයක්. විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ කියලා පෙන්වලා තියෙනවා. මේ දහම් විනය දැන් බබලන කාලයක්. ඒක නිසා මේ කාලේ අප්‍රමාදීව කටයුතු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ බඳු අප්‍රමාණ යහපත ඒ අනන්ත විවර වෙච්ච ඒ මහා සූර්යාලෝකයේ වගේ මේ ලෝකේ පාපයන් දවා හරින මහා ශක්තිය, ඒ වගේම මේ ලෝකයේ හදවත් නිවාලන කරුණා මෙසිසිල් ආලෝකය, ඒ මහා විවර වෙච්ච චන්ද්‍රයා වගේ මහා ප්‍රඥාවට පහළ කරන මේ බුද්ධ ශාසනයේ බුද්ධ ඥානාලෝකයන් මේ සතිපට්ඨාන කර පුණ්‍ය භූමිය මුල් කරගෙන මේ ගම්වාසී, රටවාසී, ලෝකවාසී සියලු සත්වයින්ට විහිදිලා පැතිරලා පිහිටලා අනන්ත සත්වයින්ට මේ මහා
ඥානාලෝකයන් විහිදෙන මහා පින්බිමක් අප්‍රමාණ සත්ව පිරිසකගේ හදවත් දුක්ගිනි දාහගිනි නිවාලන පින්බිමක් බවට පත්වීමට මේ සියලු ආශිර්වාදයන් ත්‍රිවිධ අනන්ත ආශිර්වාදයන් මුල් කරගෙන නැගේවා. එබඳු වන්නා වූ ආශිර්වාද මේ මුල් කරගෙන ඒ අප්‍රමාණ ලෝකයට විහිදේවා කියන අදිෂ්ඨානයන් ඇති කරගෙන හැම දිනාම සාදුකාරයක් දෙන්න. ඒ වගේම ඒ අප්‍රමාණ ඥානාලෝකයන් ලැබමින් ත්‍රිවිධ රත්නයේ අනන්ත ඥානාලෝකයන් ලැබමින් සෑම සියලු දිනාමත් හදවත් දුක්ගිනි දහගිනි දුර වෙලා සැනසෙල්ල සාන්තියට පත්වීමට සියලු සත්වයින්ට සැනසෙල්ලට සාන්තියට පත්වීමට අදාදම හේතු වාසනා නැගේවා කියන අදිෂ්ඨානයෙන්ද හැම දිනාම සාදුකාරයක් දෙන්න. අද මේ ධර්ම දේශනාවන්ගෙන් නැගුණා වූ ධර්ම දානමය පින්කම් ආදී මේ කටයුතු වලින් නැගුණා වූ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයන් යම් තාක් මේ ලෝකයේ සම්‍යක් දෘෂ්ටික සුගතිගාමීව කටයුතු කරන්නා වූ සියලු දේව දේවතා පිරිස් කෙරෙහි සහ පිරිස් කෙරෙහි අනුමෝදන් වීමට හේතු වාසනා වේවා. ශාසන මාමකව ශාසන ගරුත්වයෙන් යුක්තව කටයුතු කරන්නා වූ ඒ සෑම සියලු දේව දේවතා පිරිස් ප්‍රධාන දේවතා මණ්ඩල පරිවාර දේවතා කොට්ටාසය ප්‍රධාන කරන ඒ සෑම සියලු දෙවි දේවතා පිරිස් ඇතුළු සක්‍ර දේවේන්ද්‍ර සතරවරන් දේවතාවන් ආදි කොට ඇත්තා වූ මේ ලෝකපාල ලෝකට සිත සාන්ති යහපත උදා කර දෙන්නා වූ යම්තාක් දෙවි දේවතා පිරිසද සහ පිරිසැද්ද ඒ වාගේ මේ දිබුල් කුඹුර මේ හඟුරංගෙත මේ ආදී වශයෙන් මේ ගම්බිම් බාරව ගම්පලාත් බාරව වාසය අධිග්‍රහිත වාසය කරමින් සිත සාන්තිය රැකවරණය උදා කර දෙන්නා වූ ගම්බාර දේවතා කොට්ටාසය ආදි කොට ඇත්තා වූ යම්තා පිරිසක් ඇද්ද මේ පුණ්‍ය භූමිය ඇසුරු නිසුරු කරමින් සම්දිට භාවයෙන් යුක්තව කටයුතු කරමින් සුගතිගාමීව කටයුතු කරන්නා වූ යම්තාක් සත්ව පිරිසක් ඇද්දේ සෑම සියලු සත්ව පිරිස් කෙරෙහි මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදය ගලා ගොස් විහිදී පැතිරී පිහිටායේ සියල්ලෝ සුඛිත මුදිත භාවයට පත් වේවා. ඒ කිසිවෙකු කෙරෙහි කිසිදු ආකාරයක දුගතියක් නොවේවා. සුගතිගාමීව කටයුතු කරගෙන ප්‍රාර්ථනා කරන පරිදි උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය කුසල ආශිර්වාදයන් ඒකාන්තයෙන් මේ සියලු දෙනාට හේතු වාසනා පහල කරත්වා කියා අදිෂ්ඨානයන් තබනවා. එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියන අදිෂ්ඨාන ඇති කරන සාදුකාරයක් දෙන්න. ඒ වගේම අප්‍රමාණ ලෝකවාසී සත්ව කොට්ටාසයන් අතරේ මිසදිටු භාවයෙන් යුක්ත වෙලා දුගති ගති ගත කරන අනන්ත දුක් විඳින අපාගතව දුක් විඳින ඒ සත්ව පිරිස් සිහි කරලා ඒ සෑම සියලු දෙනාගේ මිසදිටු දුරු කරගෙන සම්දිටු භාවයට පත් වෙන්න හේතු වාසනා නැගේවා. හේතු වාසනා පහළ වේවා. මිසදිටු දුගති ගති දුරු කරගෙන සුගති ගති පහළ කරගන්නටත් උතුම් බුද්ධ ශාසනයක ප්‍රසාසිතින් යුක්ත වෙලා දස අකුසලයන්ගෙන් වෙන් වෙලා මෙතෙන් පටන් තමන්ගෙන් අනුන්ටත් අනුන්ගෙන් තමන්ටත් කියන දෙපිසටම හිංගි හිංසාවන්ගෙන් තොර වෙලා උතුම් බුද්ධ ශාසනයක ප්‍රසාසිතින් සුගතිගාමී වීමට හේතු වාසනා පහළ වේවා කියා සිහි කරගෙන සාදුකාරයක්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. බවග්ගු පාදාය අවීචි හෙට්ටතෝ එත්තන්තරේ සත්තක යූපපන්නා රූපේ අරූපේච අසඤ්ඤ සංඤිනෝ දුක්ඛා පමුච්ඡන්සු පුසන්තු නිබ්බූති තී. සාදු සාදු සාදු.